හොඳයි විරාමයෙන් අනතුරුව නැවතත් ඔබ එකතු වෙන්නේ සඳුදා පියුම්බෙල සමගින්. ආතතිය ගැන කතා කරනකොට මේ කාලෙදි මානසික ආතතිය අපි හැමෝටම වැඩිපුරම තියෙනවා නේද? අපිට ඕනම දෙයක් කරන්න ගියාම මානසික ආතතිය ඇති වෙනවා විශේෂයෙන්ම ගෙදර ඉන්න ඔබට. දැන් වැඩ කටයුතු කරගෙන යනකොට බබාලත් ගෙදර, එතකොට හස්බන්ඩ්ුත් ගෙදර කට්ටියත් වැඩි. මේ කාර්යයනුත් එක්ක කාර්යබහුලත්වයත් එක්ක සමහර රට ගෘහණියට වැඩිපුරම මානසික ආතතියක් දැනෙනව වෙන්නත් පුළුවන්. හැබැයි එහෙම කියලා අපි දරුවෝ ගැන බලන්නත් නැතුව ඉන්නත් බැහැනේ නේද? ඒ නිසා දරුවෝ පිළිබඳත් වැඩි අවධානයක් යොමු කරන්නට අවශ්‍ය වෙනවා මේ කාල සීමාවෙදී. මොකද අපි මාධ්‍ය මගින් දැක්ක දරුවන්ට දුරකථන භාවිතය තහනම් කරයින් පසුව ඔවුන් සියදිවි හානි කර ගැනීමට පවා දරුණු තීරණවලටත් එළඹෙන අවස්ථාවක් නැපිට ඒ තරම්ම මානසික ආතතියකින් ඔවුන් පෙළවෙනවා මේවැනි කාර්යයන් අපි කරන්න එපා කියන තැනටපත් වුණායින් පස්සේ. කොහොම නමුත් මේක වෛද්‍ය විද්‍යාවට අනුව කොහොමද අපි දැනෙන්නේ සහ අපි ඒක මගහර ගන්න අපි දරුවන්ට කොහොමද අපි ශක්තියක් වෙන්නේ විශේෂයෙන්ම වැඩිහිටියන් විදිහට අපි කියන කාරණේ ගැන තමයි අද දවසේදී අපි ඔබව දැනුවත් කරන්න සූදානම්ින් ඉන්නේ. ඒ වෙනුවෙන් අපි ආරම්භ කරනවාද නිරෝගී සුවිශේෂාංගය. නිරෝගී කර්ම ගැන කතා කරනකොට අපි කතා කරන රෝග ලක්ෂණ රෝග තත්ත්වයන්ම වෙන්න බෑ අපිට තියෙන මේ මානසික ආතතිය කියන්නේ මං හිතනවා අපිට දරුණුවටම බලපාන දෙයක් කියලා. සමහර වෙලාවට ජීවිත නැති කරගන්න පවා අපිට මානසික ආතතිය අපේ ජීවිතයට ලොකු බලපෑමක් ලොකු පීඩනයක් එල්ල කරනවා. කොහොම නමුත් මේ කාරණේ කොහොමද අපි ශක්තිමත් වෙන්නේ කොහොමද මේ කාලවකවානුවේදී විශේෂයෙන්ම මානසික ආතතිය අපි අහලා තියෙන විදිහට ප්‍රතිශක්තිකරණේ හීන වෙනවා මානසික ආතතිය අපේ ජීවිතයට ලං වුණාම. ඒ නිසා මේ කාර්යය ගැන කොහොමද අපි ශක්තිමත් වෙන්නේ? අපි මේ දේවල් දුරු කරගන්නේ කොහොමද? මේ කාරණේ ගැන මතක් කරන්න සුපුරුදු ලෙස අපත් සමග එකතු වෙනවා අද දවසේදීත් මේ පිළිබඳ ඔබට වඩා උපදෙස් ලබා දෙන්නට විශේෂඥ මනෝවෛද්‍ය බුද්ධි ජයසේකර වෛද්‍යතුමන්. ආයුබෝවන් වෛද්‍යතුමනි සුබෝදෑසන. ආයුබෝවන් සුබෝදෑසන. වෛද්‍යතුමනි මේ අපි විශේෂයෙන්ම මේ දරුවෝ පිළිබඳව කතා කරන්නට අවශ්‍යයි නේද? මේ කාල සීමාවෙදී දැන් දරුවන්ට තියෙන ලොකුම මානසික ආතතිය තමයි පාසල් නැතිකම නේද? සාමාන්‍යයෙන් අපි කියනවානේ සුපුරුදු පරිදි අපිට පාසල් යන්න බෑ. එතකොට අර හම්බ වෙන දිනදා කාර්යයන් වලදී හම්බ වෙන ගුරුවරුන් මුණ ගැහෙන්න බෑ. විතරන්නේ මේ යාළුවන් මුණ ගැහෙන්න බෑ. සහ දැන් ගෙදරදී අම්මා තරවටු කරනවා වැඩිනේ දරුවන්ට නේද? පාසලට ගියාම සාමාන්‍යයෙන් පොඩි නිදහසකුත් තියෙනවා කියලා අපි හිතනවානේ යාළුවෝන් ඇසුරු කරන්න විවිධ වූ විෂයන් ඉගෙන ගන්න තියෙන ඒ කැමැත්ත සහ ඒ ආසාව ඇති වෙනවා. ඒ නිසා අපි මුලින්ම ප්‍රවිෂ්ටයක් ලබා ගමු මේ කාල සීමාවෙදී මේ දරුවන්ට ඇති වෙලා තියෙන මානසික ආතතිය පිළිබඳව වෛද්‍යතුමනි. පැහැදිලිවම ඊටාම වැදගත් දෙයක් ඔබ ඇහුවේ සමාධි. ඇත්තටම අපිට අහන්න හම්බුණා පහුගිය සතියේ බොහොම සෝචනීය කතාවක් ඔබ කිව්වා වගේම දරුවෙක්ගේ සියදිවි හානි කර ගැනීමක්. ඉතින් මේ හැම දෙයක්ම අපි කියනවා නම් දැන් අපි දෙමව්පියෝ විදිහට වැඩිහිටියන් විදිහට අපේ ජීවිතයේ එක යම් තෘප්තියක් සඳහාත් අපි රැකියාව සහ මුදල් හොයනවා වෙන්නට පුළුවන්. හැබැයි අවසානයේ අපි මේ හැමදේම කරන්නේ අපේ දරුවෝ වෙනුවෙන්. දරුවන්ට යමක් ලබා දීම වෙනුවෙන් ඔවුන්ගේ අනාගතේ වඩා සුරක්ෂිත වෙලා අපි දවසක මිය යනකොට අපි සතුටෙන් ඔවුන් හොඳින් ඉන්නවා කියන විශ්වාසය ඇතුව අපිට මිය යන්නට පුළුවන් වෙනවා නම් ඉතින් දෙමව්පියෝ විදිහට අපි හැමදාම දකින්නේ දේ. එහෙම තියෙද්දි අපි මේ කරන සමහර වෙලාවට අපි කරන කාර්යයන් නිසාම අපි වියදම් අපි රැකියාව හෝ වෙනත් දේවල් වලට ගත කරන කාලය නිසාම ඒ දරුවන් නොමග යනවා නම් එසේ නැත්නම් ඒගොල්ලන්ට නිවැරදි මාර්ගයේ යන්නට ඉඩ ලබා නොදෙනවා නම් එය අපි අප ලබා ගන්න අපේ වගකීම සහ අපේ මූලික කාර්යයම බිඳ දැමීම. මේකෙන් අදහස් කරන්නේ රැකියාව කරන්නට එපා කියලා. මම එහෙම කිව්වා නෙමෙයි. හැබැයි වැදගත්ම දේ අපි මේ හැමදේම කරන්නේ දරුවන් වෙනුවෙන් නම් අපේ මූලික තත්ත්වය තියාගන්නට ඕනේ දරුවන් ගැන. ඒකට මේ කාලේදී විවිධ ගැටලු ඇති වෙනවා. ඔබ කිව්වා වගේ අර මේ කොවිඩ් අපි කියනවා නව්‍යකරණයක් ඇති වුණා හැමදේකම කොවිඩ් වලින් පසුව කියලා. එතකොට දැන් ඔවුන් නිතරම පාවිච්චි කරන්නේ ඉන්ටර්නෙට් අන්තර්ජාලය හරහා
ඉගෙන ගන්නෙත් අන්තර්ජාලයෙන්, කතා කරන්නෙත් අන්තර්ජාලයෙන්. ඔබ කිව්වා වගේ සමාජ සම්බන්ධතා ඉස්සර පාසලේදී ඇතිවෙච්ච සියලු දේ ඇතිවන්නේ අන්තර්ජාලය තුල. එතකොට මේ අපි දැන් මේ ගැන ලෝකයේ ගොඩක් රිසර්ච් වෙලා තියෙනවා, පර්යේෂණ වෙලා තියෙනවා. Bureau of Market Research කියලා BMR කියන ආයතනය විසින් දරුවන් මේ වගේ දේවල් වලට කොහොමද පාවිච්චි වෙන්නේ, මේක ඇමරිකානු ආයතනයක්. හැබැයි ඔවුන් ඉතා හොඳ පර්යේෂණයක් සිදු කරා. ඔවුන් දැක්කා දරුවන්ට තමන්ගේ පාලනයක් ඇති කර ගැනීමේ හැකියාවේ යම් අඩුවක්. වයස අවුරුදු 18ක් විතර වෙනකම්ම තමන් ගැන තේරුම් ගැනීම සහ තමන් කරන දේ ගැන ස්වයං අධ්‍යයනයක යෙදීමට දරුවන්ට ටිකක් අපහසුයි. එතකොට ඔවුන් අන්තර්ජාලය දිගට පාවිච්චි කරනවා නම් ඔවුන්ට හිතෙන්නේ නැහැ ඒ වැඩියෙන් කරනවා කියලා. ඒ වගේම අන්තර්ජාලය නිසා දැන් අන්තර්ජාලයට නොගිය නිසා Tamanට ඇති වෙනවා නම් යම් අපහසුතාවයක්, ඒක ඔවුන්ට හිතෙන්නෙත් නැහැ අන්තර්ජාලයට ඇබ්බැහි වීමක් ලෙස. එතකොට අපි තමයි ඒක දකින්නේ සහ ඒ අපි දකින දේ පාලනයට ලක් කිරීම දෙමව්පියන් සහ වැඩිහිටියන් සතු යුතුකම. ඒ පාලනය ඔවුන් වෙත මුලදීම ලබා දීම. ඉතින් ඔව් දැන් වෛතමනි දැන් සමහර වෙලාවට දෙමව්පියන්ටත් ලොකු වගකීමක් තියෙනවා නේද? දැන් සාමාන්‍යයෙන් අපි දැන් ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය කරන්නේ ඒක අපි හැමෝටම පොදු වෙලා තියෙනවා. ඒක අපේ රටට විතරක් නෙමෙයි ලෝකයටම අපි දැන් ඒ තත්ත්වයට තමයි මුහුණ දෙන්න සිද්ධ වෙලා ඉන්නේ. සමහර අවස්ථාවල ඒක යම් සුබවාදී පැත්තකුත් තියෙන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට ඒකේ අසුබ පැත්තකුත් අපිට ගෙනෙන්න පුළුවන්. දැන් දෙමව්පියන් විදිහට කොහොමද දරුවන් ගැන තවත් අවධානය යොමු කරගන්නේ? දැන් දරුවන්ට උනත් මේ මානසික ආතතියක් ඇති වෙන්නේ ඉතින්දා මේකත් එක්කම මේක ගැටෙන නිසානේ. එතකොට දෙමව්පියන් කොහොමද සැලකිලිමත් වෙන්නට ඕනේ? දරුවන් පිළිබඳ ඒ අවධානය කොහොමද යොමු කරන්නට අවශ්‍ය වෙන්නේ? දැන් දරුවන්ට ඉගෙන ගන්න කියලා දුරකථනයක් හෝ අපි කියමු පරිගණකයක් හෝ ලබා දෙනවා. නමුත් ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න දෙමව්පියන්ට තියෙන කාර්යබහුලත්වයත් එක්ක ඉඩහසට වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒ උපදෙස් ලබා දෙමු. මම හිතනවා ඒක බොහොම වැදගත් වේවි කියලා. විශේෂයෙන්ම දැන් දරුවන්ට අධ්‍යාපනය හදාරන්න එපා කියන තැනවත් දුරකථනය දෙන්න කියන එකපා කියන එකවත් සහ ඔබතුමා කිව්වා වගේ රැකියාවල යන්න එපා කියන එකවත් නෙමෙයි කරන්නට අවශ්‍ය වෙන කාරණේ වෙන්නේ. අර අවධානයෙන් යුතුව බලාගෙන සිටීම. ඒ නිසා අපි ඒකට උපදෙසක් ලබා දෙමු. පැහැදිලිවම පළවෙනිම දේ තමයි අපිට දරුවන් පාවිච්චි කරන්නේ කුමක්ද? එහෙම නැත්නම් මොන අන්තර්ජාලයේ සමාජ ජාලවලද ඔවුන් නිරන්තරයෙන් යොමු වන්නේ? එහෙම නැත්නම් ඔවුන් අධ්‍යාපන කටයුතු වලට යොමු වන්නේ කියන අදහස අපිට ලැබිය යුතුයි. එතකොට ඊට පහසු දේ තමයි දුරකථනය හෝ එහෙම නැත්නම් පරිගණකයක් පාවිච්චි කරනවා නම් එය කාමරයක් ඇතුලේ ඔවුන්ට දොර වහගෙන පාවිච්චි කරන්නට නොදී ඒක ටිකක් පොදු ස්ථානයක ඔබටත් දකින්නට පුළුවන් ස්ථානයක පැවැත්වීම. එතකොට මුල ඉඳලම අපි ඒක කරනවා නම් දරුවන්ට ඒකේ වෙනසක් දකින්න නැහැ. දෙවැනි දේ තමයි අපි අධ්‍යාපනයට යොමු වෙනවා නම් ඒ අධ්‍යාපනයේ යම් කාල සීමා තියෙනවානේ. මේ ගුරුවරයා මේ විද්‍යාව පාඩම නම් විද්‍යාව පාඩම පවතින්නේ මේ වෙලාවෙ ඉඳලා මේ වෙලාවට. ගණිතයේ පාඩම ඒ ගැන දෙමව්පියන්ට අදහසක් තිබිය යුතුයි. මොන වෙලාවලද දරුවා අධ්‍යයනයේ නිරත වන්නේ? එතකොට අනිත් වෙලාවට උන්ට අවකාශයක් තියෙනවා දරුවන් වෙන දේවල් වලට සම්බන්ධ කරගන්න. නැතිනම් වෙන්නේ එක වැඩක් එහෙම නැත්නම් අපි හිතමුකෝ එක විද්‍යාව ඉවර වෙලා උන් සමාජ ජාලාවල යොමු වෙනවා ගණිතයේ පාඩම දක්වා. ඊට පස්සේ තව ටිකක් වෙලා යද්දී ගණිතයේ පාඩම පොඩ්ඩක් පොඩි කරලා තියලා අර සමාජ ජාලාවලම නිරත වෙනවා දිගටම. ඉතින් මේක අර දෙමව්පියන්ට සමහරවිට තේරෙන්නේ ඔව් දරුවා අර දේම කරනවා කියලා. හැබැයි සමහර විට වුන් කරන්නේ වෙනත් දෙයක්. chat group එකක හරි වෙනත් දෙයක නිරත වෙනවා අවශ්‍ය විෂය හදාරන්නේ නැතුව. තුන්වෙනි දේ තමයි මේ වගේ දරුවන් හුඟක් වෙලාවට අර මම කිව්වා වගේ එකම පාඩමක නිරත වෙනවා 2-3ක් අතරේ. විද්‍යාවට යනවා ඒ අතරේ WhatsApp වල chat තියෙන්නේ මොනවද යාළුවෝ කියලා බලනවා. ආයෙ විද්‍යාවට යනවා ආයෙ chat වලට යනවා. ඉතින් මේක ගැනත් ලෝකේ ගොඩක් ජෛව විද්‍යාත්මක පර්යේෂණ සිදු වෙලා තියෙනවා දැනට මේ තත්ත්වය නිසාම. මෑතදී සිදු ප්‍රොෆෙසර් ආර්ච්බෝල්ඩ් කියලා ඉතා වැදගත් ප්‍රොෆෙසර් කෙනෙක් කරලා තිබ්බ ඉතා වැදගත් පරීක්ෂණයක් තමයි මේගොල්ලන්ගේ මෙහිම සැරින් සැරේ මාරු වෙනවා නම් Taman පාවිච්චි කරන නිරත වෙන වැඩය
ද විශේෂයෙන් අපි අධ්‍යාපනයට අවශ්‍යයි එක දිගට එක කාර්යයක නිරත වීම. විද්‍යාව නම් විද්‍යාව එක දිගට පැය භාගයක්වත් නිරත වීම. හැබැයි මේ විනාඩි 5 10 කෑලි වලට මේක කැඩෙනවා නම් මේක මතකයට යන්නේ නැහැ. ඒක අපේ කෙටි මතකේ රැඳෙනවා. ඒක දීර්ඝ මතකයට හරියට තෝරා ගැනීමට පත්වන්නට හරි තේරුමක් ගන්නට සහ හරි මතකයකට යන්නේ නැහැ. ඒ නිසා අපිට විභාගයකදී නැවත ආපහු ඒ දේ අරගෙන අපි කෙටි කාලයක් තුල ලිවිය යුතුයි මේ ප්‍රශ්න පත්‍රේ. ඒකට උන්ට මතක නැහැ හරියට අර කරපු දේ. මොකද කොටස් වශයෙන් මොලේ තැන් වල තමයි අර ටික තැන්පත් වන්නේ. ඒ කියන්නේ අධ්‍යාපනය කරන ඒ කියලා දුරකථනයේ හෝ පරිගණකයේ වෙන දේවල් වලටත් අරෝ යොමු වෙනව නේද? ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ වඩා සැලකිලිමත් වෙන්න තාක්ෂණය කියන එක අපි හැමෝටම අවශ්‍යයි. අපි යාවත් කාලීනව තොරතුරු ලබා ගන්න සහ මේ සමාජයේ ඉදිරියට යන්න දියුණු රටවල් සමග ගනුදෙනු කරන්න තාක්ෂණය කියන දේ අපිට අවශ්‍යයි. නමුත් කාරණේ බවට පත් වෙන්නේ දෙමව්පියන් දරුවෝ පිළිබඳ මීට වඩා අවධානයෙන් යොමු කරන්න පුළුවන් කියන කාරණේ. අපි ඔබටත් ගැටලු තියෙනවා නම් වෛද්‍යමාව සමග සම්බන්ධ වෙන්න පුළුවන් සජීවීව. නිසා අපි ඔබට මතක් කරන්නම් දුරකථන අංකය 0115 299 299 299 ප්‍රශ්න යටලු තියෙනවා නම් ඔබටත් ඔබේ දුව පුතාට වෙන්න පුළුවන් නැත්නම් ඔබටත් තියෙන පුළුවන් මානසික ආතතිය සම්බන්ධයෙන් ගැටලු වෛද්‍යමාත් සමග සම්බන්ධ වෙන්න පුළුවන් ඔබට සජීවීවම. වෛද්‍යමනි දැන් අපි දැක්ක විවිධ මාධ්‍යයන් ඔස්සේ පෙන්වනවා මේ දරුවන් සියදිවි හානි කර ගැනීම. එතකොට අපි දැක්ක සමහර අවස්ථාවන් වල මේ වීඩියෝ ගේම්ස් ගහලා දරුවන්ට තියෙනවා ඒ අර මං හිතන්නේ ඒ ක්‍රියාකාරීත්වයෙන් මිදෙන්න බෑ ඒගොල්ලන්ට. ඒකටම තමයි ඒගොල්ලෝ නැඹුරු වෙලා තියෙන්නේ සහ හුරු වෙලා තියෙන්නේ. මෙවැනි දේවල් එක විශේෂයෙන්ම දරුවන්ට සමහර වෙලාවට අපි ආදරයට දුරකථනයක් දෙන්න පුළුවන් ගේම් එකක් ගහන්න කියලා එහෙම අවස්ථා දෙමව්පියන්ගෙන් තියෙනවා. නමුත් මේක කොහොමද දැනෙන්නේ? දැන් අපි දැක්ක ලොකු ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. දැන් සියදිවි හානි කර ගැනීමක් දක්වා දරුවෙක් දුරකථනයක් දුන්නේ නැහැ කියලා යන්න තරම්ම මානසික පීඩනය කොතරම් දරුවන්ට දැනෙනවද? ඇයි මේකට මෙතරම් දරුවන් මේ නැඹුරු වෙලා තියෙන්නේ සහ ඒක කොයි ආකාරයෙන්ද ඔබතුමා වෛද්‍ය විද්‍යාවට අනුව දරුවන්ට ඒ උපදෙස් ලබා දෙන්නේ? ඔබ කිව්වා වගේම මේ ගැනත් වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් වෙලා තියෙන අලුත්ම මේකත් අර මම ඉහත සඳහන් කර මහාචාර්යවරයාම කරපු දෙයකදී අපේ වීඩියෝ ගේම්ස් වලදී අපේ මොලේ සතුට දනවන හෝමෝන් එකක් ඩෝපමින් කියන හෝමෝන් එක තැනකට නියුක්ලියස් ඇකිබියන්ස් කියන එක තැනකට යොමු වෙනවා. ඒකෙන් තමයි අපිට ලොකු තෘප්තියක් දැනෙන්නේ. මේ හා සමානවමයි මත්ද්‍රව්‍ය වලින් අපිට තෘප්තිය දැනෙන දේ වෙන්නේ. හුඟක් දේවල් වල තෘප්තිය දැනෙන්නේ එසේ. හැබැයි අපේ අර මම කිව්වා වගේ මේ වීඩියෝ ක්‍රීඩාවලදී මොලේ ඉදිරි කොටස තමයි වඩා සක්‍රිය වෙන්නේ. ඒ සක්‍රිය වුණාමයි ඔවුන් අර පණිවිඩය යවන හෝමෝන් එක ස්‍රාවය වෙන්නේ. දැන් වීඩියෝ ගේම් වල තියෙන දේ තමයි මුල් අවස්ථාවේ ඉතා පොඩි කාලයක් තුල වීඩියෝ ගේම් එක පාවිච්චි කරපුවම විනාඩි 5කදී ඔවුන්ට පුළුවන් වෙනවා අවශ්‍ය ඒ හෝමෝන් එක අවශ්‍ය ප්‍රමාණයට ස්‍රාවය වෙලා ලොකු ශක්තියක් තෘප්තියක් දැනෙන්නට. ඊට පස්සේ හැබැයි දිගින් දිගටම යනකොට ඒ හරහා ඒ පණිවිඩය යන හරහා ලොකු තාප්පයක් බැඳෙනවා කියලා හිතන්න. ඒ නිසා ඊට වඩා කාලයක් අවශ්‍යයි අය අර කලින් ලැබිච්ච තෘප්තියම ලැබෙන හෝමෝන් එක ස්‍රාවය වන්නට. අනාගතයේදී ඒක පැය 2ක් 3ක් සමහරවිට පැය 4ක් 5ක් වන්නට පුළුවන්. මේක නතර වූ සැනින්ම මේ තෘප්තිය දැනෙන එක නතර වූ සැනින්ම ඔබ අහලා ඇති මට හරි පාළුයි මට මේ එපා වෙලා තියෙන්නේ වගේ හැඟීම් ඇති වෙනවා. මොකද ජීවිතේ සාමාන්‍ය දේවල් වල තෘප්තිය දැනෙන ස්‍රාවය වීම දැන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වීඩියෝ ගේම් එකේ සතුට තමයි දැනෙන්නේ වැඩිපුරම නේද? ඊළඟට ඔවුන්ට තරහ යන්න පටන් ගන්නවා. මොකද දරුවන්ගේ ආතතිය හරි වෛද්‍යමනි අපි තවත් ඔය ගැන කතා කරමු. අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. අපි ඒකට සම්බන්ධ වෙමු. නන්දාවතී මහත්මිය අපිත් එක්ක එකතු වෙනවා. අයබෝවන්. දුරකථනයේ විසඳුණා නේද? හරි කමක් නෑ. අපි ඔබට මතක් කරන්න නැවතත් මැදිරියේ දුරකථන අංකය 0115 299 299 ඒ නිසා සජීවීව එකතු වෙන්න පුළුවන්. ඔබට පුළුවන් අපි විරාමයක් ලබා ගන්නවා. විරාමයේ අතරතුර උත්සාහ කරන්න දුරකථන ඇමතුමක් ලබා ගන්න වෛද්‍යතුමා සමග මේ සම්බන්ධයෙන් ඔබට උපදෙස් ලබා දෙන්න. වෛද්‍යතුමනි අපිට පුංචි අවසරයක් දෙන්න. අපි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරු නැවතත් අපි ඔබ මුණ ගැහෙනවා. සඳුදා පියොම් මෙලෙන් මේ විශේෂාංගෙම රැඳිලා ඉන්න.
අපි විරාමයට කලින් කතා බහ කරමින් හිටියේත් විශේෂඥ මනෝවෛද්‍ය බුද්ධි ජයසේකර වෛද්‍යතුමා සමගින් දරුවන්ට ඇතිවන මේ මානසික ආතතිය. දැන් විශේෂයෙන්ම වෛද්‍යතුමා දුරකථන ඇමතුමකට අපි සම්බන්ධ වෙන්න තිබුණා. නමුත් ඒකට අපිට විසඳවීමකින් නොහැකි වුණා. අපි ඔබට මතක් කරනවා නැවතත් වෛද්‍යතුමා සමග මුණ ගැහෙන්න ඔබට පුළුවන් සජීවීව එකතු වෙලා ඔබටත් ගැටලු තියෙනවා නම් ඒ ගැටලු ඉදිරිපත් කරලා උපදෙස් ලබා ගන්න පුළුවන්. 0115 299 299 කියන මෙදිරියේ දුරකථන අංකය ඔස්සේ. වෛද්‍යතුමනි අද අපි විරාමයට කලින් කතා කරේ දරුවන්ට මේ අධිකව තරහ යෑම පිළිබඳව සහ නොරොස්සන ගතිය ඇති වෙනවා කියලා ඔබතුමා සඳහන් කරා. අපි ඒකට නැවතත් ප්‍රවිෂ්ටයක් ලබාගෙන නැවත ඊළඟ කරුණ වලට යමු. ඔව් මම කියමින් හිටියත් ඇත්තටම දරුවන්ගේ විෂාද තත්වයන් හෝ ආතතිය තත්වයන් වැඩිහිටියන්ට වඩා වෙනස්. ඒ නිසාම අපි වැදගත් දෙමව්පියෝ විදිහට වැඩිහිටියන් විදිහට ඒ අඳුර ගැනීම. ඔවුන්ට ඇතිවන්නේ යම් කේන්තියක් වන්නට පුළුවන්. ඉතා කුඩා දේවල් වලටත් ඉතා දැඩි ලෙස කේන්ති ගන්නවා වෙන්නට පුළුවන්. එතකොට ඔවුන්ට ඒක විෂාද තත්වයක් වගේම මේ වගේ අන්තර්ජාලයට ඇති වූ අබ්බැහි තත්ත්ව නිසා ඇතිවන්නට පුළුවන්. ඔබට දකින්න පුළුවන් කෑම පරක්කුණත් එහෙම නැත්නම් දැන් සමහර වෙලාවට ගෙදර මේ මොනවා හරි දෙයක් එයා කියන විදිහට තිබ්බේ නැත්නම් හරි ඉක්මනට කේන්ති යනවා. හරි ඉක්මනට තරහ යනවා. ඊළඟට ඔවුන්ට අර පුද්ගලයෙක් දිහා බලලා කතා කරන්න ඔවුන්ට ටිකක් අපහසුයක් ඇති වෙනවා. බොහෝ දුරට බිම බලාගෙන නැත්නම් අහක බලාගෙන කතා කරන්නේ. ඒක ඇබ්බැහි වගේම විෂාද තත්වෙත් මොකද මේ දෙකම එකම සංකලනයක් එකම දේවල් වල දෙපැත්තක්. ඉතින් ඒ නිසා බොහෝ දුරට මේ දෙකම එකට පවතිනවා. ඉතින් ඒ නිසා උන් පුද්ගලෙක් දිහා බලන්නේවත් නැහැ. සමහර ලාවට කාමරයේ ඇතුළටම වෙලා ඉන්න බලනවා. ගෙදරට කවුරු හරි ආවත් නැත්නම් ගෙදර අය කතා කරත් එකම වෙලාවට කෑමට එන්නේ නැහැ. උන් සමහර ලාවට වෙනම වෙලාවක කෑම කනවා. එහෙම නැත්නම් කැම්පින් ගන්න කාමරයට ගෙනihin කනවා. මේ වගේ තත්ත්වයක් වෙන්නට පුළුවන්. ඒ වගේම උන්ට සමහර වැඩකට යොමු වෙන්න තියෙන හැකියාව මම කතා කරන්නේ වීඩියෝ ගේම්ස් ගැන නෙමෙයි. ඒ හැර වෙනත් වැඩකට දීර්ඝ කාලීනව එක දිගට යෙදීමේ හැකියාව ටිකෙන් ටික අඩු වෙනවා. අවධානය රඳවා ගැනීමේ හැකියාව අඩු වෙනවා. කෑම කන එක, නිින්ද මේ දේවල් වලත් පැහැදිලි අඩුවක් බොහෝ දුරට දකිනවා. හැබැයි සමහර දරුවන්ගේ පමණක් අපි දකිනවා කෑම කන එක වැඩිවීමකුත්. ඒ නිසා අඩු හෝ වැඩිවීමක් සාමාන්‍යකරණයෙන් වෙනසකට ලක් වෙනවා නම් එය සමහර විට විෂාද තත්වයක් වගේම මේ වගේ ඇබ්බැහියක ලක්ෂණ වන්නට පුළුවන්. වෛද්‍යතුමනි අර දුරකථන ඇමතුමක් ඇවිල්ලා අපිට විසඳුනේ එතුමියගේ මං හිතන්නේ මුණබුඩාට තිබුණු ගැටලුව තමයි මේ අධිකව මේ දඟලනවා කියලා. හරි දඟයි කියන ගැටලුව. දැන් මේකත් සම්බන්ධ වෙන්න පුළුවන්ද මේවැනි තත්වයකට? නැත්නම් දැන් ගොඩක් වෙලාවට දෙමාපියන්ට තියෙන එකම ගැටලුවනේ දැන් දරුවෝ නිවස ඉන්න නිසාම හරි දඟයි මගේ බබා හරි දඟයි ඔහොම හැමෝම කියනවා. මේකටත් හේතුවක් ඇති වෙනවද මේ සම්බන්ධයෙන්? නැත්නම් වෙනත් ඒක වෙන සම්බන්ධයෙන් එකක්ද? ඔව් මේ සඳහා දඟවීම පමණක්ම කෙලින්ම මේකට කෙලින්ම සම්බන්ධයි කියන්නට බෑ. හැබැයි මේ සඳහා විවිධ වූ කාරණා හේතු වන්නට පුළුවන්. ඒ අතරින් මෙයත් එකක්. මොකද ඔවුන්ට අවධානය රඳවා ගැනීමේ නොහැකියාව නිසාම ඔවුන් වීඩියෝ ගේම් එකෙන් පිටතදී බොහෝ දුරට හරි කලබලයි, එක විදිහකට ඉන්නට බෑ, විවිධ දේ කරනවා. දැන් මට හම්බුණා එක මේ දරුවෙක් වයස අවුරුදු 9ක. ඔහුට ඉස්සර ඔහු ඉතා හොඳින් චිත්‍ර අඳිනවා. ඉතාම ලස්සනට ගෙදර තියෙන දේවල් පිළිවෙලකට ගෙදර මල් පෝච්චිය හැමදාම උදේට හදන්නේ මේ දරුවා. මේ පිරිමි දරුවෙක්. අපි හිතාගෙන ගැහැණු දරුවන් තමයි මේ වගේ දේවල් කරන්නේ නැහැ. මේ පිරිමි දරුවා හැමදාම හරි ලස්සනට පිළිවෙලට මල් පෝච්චිය හදලා ඒක අලුත්ම ක්‍රමයකට හද හිටියා. මේ අම්මා එක්කන් ආවේ ගොඩක් තරහ යනවා සහ නිින්ද අඩුයි කියන දෙක මත. හැබැයි ඔහුට තිබ්බ දේ තමයි ඇත්තටම මේ පරිගණකවලට මේ අන්තර්ජාලයට තියෙන අබ්බැහියක් නිසා ඔහුට දැන් අර කලින් ආස දේවල් දැන් ආස නැහැ. ඒ නිසා ඔහු චිත්‍ර අඳින එක අර ගෙදර ලස්සන තියාගන්න එක ආස නැහැ. ඒ විතරක් නෙමෙයි ඔහු දැන් පිරිසිදු වීම කියන්නේ නාන්නත් බලෙන් කියන්න ඕනේ දවස් 3-4කට සැරයක්. ඉස්සර මේ ගොඩාක් පිරිසිදුවට හිටිය දරුවා. ඉතින් මේ වගේ අර ඒකම අර ලොකු කලබලකාරී ගතියක් තියනවා ගෙදර. කන එක එහෙ මෙහෙ විසි කරලා කනවා. සමහරවිට පිඟාන බාගෙට දාලා දුවනවා. ඊළඟට කිරි බිව්වද කියලා මතක නැහැ. කිරි කෝප්පේ හැමමයි කිව්වහම එකෙන් ටිකක් බිව්වා ආයෙ දිව්වා. ඔන්න ඔය වගේ ප්‍රශ්න තිබුණා. ඒකට මම මේ
කිව්වේ ඔවුන්ගේ අර කලබලකාරී බව ඒ වගේ දෙයක් නිසා වන්නට පුළුවන්. ඒ වගේම සමහර දරුවන්ගේ අපි කියනවා අධික්‍රියාකාරී දරුවන් කියලා. ඒගොල්ලෝ පොඩ්ඩක් ක්‍රියාකාරීත්වයෙන් වැඩි. ඒක ලොකු රෝගයක් විදිහට සලකනවට වැඩිය යම් රෝගී තත්ත්වයක් තමයි. උන්ට අවධානය යොමු කරගන්නට අපහසුයි. ඉතින් පාසලට යන නිසා දෙමව්පියන් ඒ වැඩිය දැක්කේ නැති වෙන්නට පුළුවන්. අන්න ඒ කාරණේට අපි යමු වෛද්‍යමනේ. දැන් දෙමව්පියන් කොහොමද මේ දරුවන්ට මානසික අතතියක් තියෙනවා කියලා හඳුනගන්නේ? කොහොමද ඊට පස්සේ අපි වෛද්‍යවරයෙක් ළඟට යොමු කරනවද? කොහොමද මේ කාර්යයත් කියලා අපි සඳහන් කරමු. ඒක තමයි බොහොම වැදගත් වෙන්නේ. මම හිතන්නේ දෙමව්පියන් දැනගන්නේ කොහොමද දරුවන්ට මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි අර දැකපු සියදිවි හානි කර ගැනීමේදී අවසානයේදී අම්මා තාත්තා තමයි දුක් වෙන්නේ දරුවන්ට මෙහෙම තත්ත්වයක් උදා වුණාම. එනිසා විශේෂයෙන්ම දරුවෝ පිළිබඳ අර අවධානයත් එක්ක දෙමව්පියන් කොහොමද ඇත්තටම පොඩි හරි තැනකදී මේ දරුවට මෙහෙම දෙයක් තියෙන්නේ කියලා දැනගන්නේ කොහොමද? ඔව්. ඊටාම වැදගත් ප්‍රශ්නේ මම හිතන්නේ අපි ඒක තමයි. මොකද දෙමව්පියන්ට පළවෙනිම දේවල් ටික තමයි ඔවුන්ගේ සාමාන්‍ය ක්‍රමය වෙනස් වීමක් දකින්නවා නම් මේ කාලේදී තා පැහැදිලි. විශේෂයෙන් සාමාන්‍ය ක්‍රම කිව්වහම කෑම ගැනීම, නිින්ද කලින් සාමාන්‍ය විදිහට රැට නිදාගත්ත දරුවා රෑ මැද හැරෙනවා. සමහර වෙලාවට උදේ වරුවම නිදා ගන්නවා. මේ වගේ දේවල් වන්නට පුළුවන්. ඊළඟට අර කිව්වා වගේම තදින් කෝප ගැනීමක් ඇතිවන්නට පුළුවන්. ඊට කුඩා දේවල් වලටත් කලින් එයාගේ සහෝදර සහෝදරයන් එක්ක ඉතා හොඳින් එකතු වෙලා සමහර කාර්යයන් වල නිරත වෙච්ච දරුවා දැන් කිසිම අර අනිත් අයත් එක්ක එකතු වෙලා වැඩක් කරන්න කැමති නැති වෙන්නට පුළුවන්. ඒ වගේම වුන් සමහර ලාවට අර මම කිව්වා වගේ මට එපා වෙලා තියෙන්නේ කියන එකකින් විතරක් නතරවන්නට පුළුවන්. ඔබට සමහර විට දැනගන්නට අවශ්‍ය වෙයි ඇයි පුතේ එහෙම වෙලා තියෙන්නේ, මොනවද ඔයාට දැන් සමහර ලාවට මේක දැන් හුඟක් වැඩිහිටිය බයයි දරුවට කොයි වගේ හැඟීම්ද තියෙන්නේ කියලා දැනගන්න. විශේෂයෙන් අපිට බයයි ඒගොල්ලෝ කියයි මං ඇහුවොත් මේ ජීවිතේ නැති කරගන්නත් හිතෙනවා කියලා කියයි කියලා අපි අහන්නේ. ඊට වඩා අපි ඔවුන් හා බද්ධවන්නට ඕනේ. ඔවුන්ගේ හැඟීම් තේරුම් ගන්නට ඕනේ. එහෙමනම් අපි සමහර ලාවට අහන්නට ඕන වෙනවා පුතේ ජීවිතය ගැන මොකද හිතෙන්නේ? දැන් ඔයා මොනවද අනාගතය ගැන කරන්න හිතෙන්නේ? එතකොට ඔවුන් එහෙම එපා වෙලා නම් කියාවේ මට අනාගතයක් නෑ, මට ජීවිතේ එපා වෙලා තියෙනවා. එතකොට අපිට දැනගත හැකි ඔහුට හොයයට යම් කඩාවැටීමක් ජීවිතයේ දැනට තියෙනවා. එහෙමනම් මේ වගේ අවස්ථාවලදී වඩා ඉක්මන් ප්‍රතිකාරයක් පැතිය යුතුයි. දැන් මම දන්නවා මේ කාලයේදී දැන් මේ ඇඳිරි මේ ප්‍රශ්න ඔක්කොම එක වෛද්‍යවරයෙක් හමුවන්නට නොහැකි වේවි. හැබැයි අපිට තියෙනවා විවිධ ක්‍රම වෛද්‍යවරුන් හා මනෝවෛද්‍ය සායන වලට ළඟම තියෙන සායනයට කතා කරන්නට පුළුවන්. ඒවල ටෙලිෆෝන් අංක අන්තර්ජාලය තුල තියෙනවා. එතකොට ළඟම රජයේ මේ රෝහලට කතා කරලා එතෙන්ට යන්නට පුළුවන්. එහෙම නොවෙනවා නම් 1926 කියලා අපි කියන හොට්ලයින් එකක් තියෙනවා. මේ වගේ දරුවෙක් ගැන කතා කරලා උදව් ගන්නට. ඒක ජාතික මනෝවෛද්‍ය ආයතනය විසින් අංගොඩ තියෙන ආයතනය විසින් පවත්වාගෙන යන එකක්. ඔවුන් ඔබව යොමු කරાવી කරන්නට හොඳම ළඟම පහසු දෙය වෙනුවෙන්. දැන් අපි අර කාන්තාව ගැනත් කතා කරා. අවසානයේදී අපි පොදුවේ උපදෙසක් ලබා දෙමු. ගෙදර ඉන්න ගෘහණිය තමයි හැමතැනම අම්මනේ ගොඩක් වෙලාවට දරුවන්ගේ මේ වැඩත් එක්ක නේද? ඔවුන්ටත් එනවා ඊට පොකට මානසික අතතිය මගේ දුව පුතා ඉගෙන ගන්න නැහැ කියලා කියනවා. මෙහෙම ප්‍රශ්නක් තියෙන නිසා අපි විශේෂයෙන් අම්මලාට උපදෙසකුත් ලබා දෙනවා. හැබැයි වෛද්‍යමනේ අපිට දුරකථන අන්තමක් තියෙනවා. තරංග මහත්මයා අපිත් එක්ක එකතු වෙනවා. ආයිබෝන් ඔබට. සුබදෑසන ගැටළු ඉදිරිපත් කරන්න වෛද්‍යතුමන්ට. මේ වෛද්‍යතුමනි මගේ පුතා ඉන්නේ 3 පන්තියේ. එයා ටිකක් අධික්‍රියාකාරීත්වය අර හෝම්වර්ක් එක පොඩ්ඩක් කරන්න ගැන චුට්ටක් දැනගන්න. ඔව් ඒක ඉතාම වැදගත් ප්‍රශ්නේ. මං හිතන්නේ ඔබ වගේම තවත් දෙමව්පියන්ටත් මේ ගැන ගැටලු ඇති. හරි අපි උපදෙස් ලබා දෙනවා තරංග මහත්මයා අහගෙන ඉන්න. හරි. ඔව් තරංග මහත්මයා මේ වගේ දරුවන් හුඟක් වෙලාවට ඔවුන්ගේ අවධානය ගොඩක් රඳවා ගන්නට අපහසු වන්නට ඇත්තේ අතීතයේ සිටම කුඩා කාලයේ සිටම යම් දුරකට පැවතුණා වන්නටත් පුළුවන්. එහෙම වෙලා
දැන් මේ කාලේ අර ගෙදරටම කොටු වීම නිසා ඔහුට ඒ වඩා ප්‍රබලව දැනෙනවා සහ ඔබට ඒ වඩා ප්‍රබලව දැනෙනවා වන්නට පුළුවන්. ඉතින් එහෙම වුණොත් වැදගත් වෙනවා මේ වගේ දරුවෙක්ව අර මනෝවෛද්‍ය සායනයකට ළඟම රජයේ රෝහලේ මනෝවෛද්‍ය සායනයකට පොඩ්ඩක් යොමු වෙලා ඒ දරුවාගේ අපිට පුළුවන් ඒ ගැන ඒ දරුවත් එක්ක කතා කරන ගමන් සහ ඔබට සමහර ලිපි ලේඛන ලබා දීලා ඒවල ඔබ ලකුණු කරන ක්‍රමය අනුව අපිට තෝරා ගන්නට ඔහුට හොයට ඒ වගේ ගැටලු තියනවාද කියලා. දෙවැනි දේ තමයි අර මං කිව්වා වගේ ඔවුන්ට ජීවිතයේ යම් ආතති තත්වයක් ඇති වෙලා විෂාදිය වගේ කාන්සාව වගේ ඇතිවීමක් වුණා නම් මූලික අවස්ථාවේදී අපිට මේ වගේ ටිකක් කලබලකාරී බවක් ඇතිවන්නට පුළුවන්. ඒ නිසාත් ඔවුන්ට මේ වගේ තත්වයක් ඇතිවන්නට පුළුවන්. එයටත් නිවැරදි ප්‍රතිකර්මය ලබා දෙන්නට මා ඉහත කිව් ලෙසම ඔබ සම්බන්ධ වෙනවා නම් ඉතා වැදගත්. හොඳයි. ඒ විදිහට තමයි උපදෙස් වෛද්‍යමනි අපිට තවත් කතා කරනවා නම් බොහෝ තැන් තියෙනවා කතා කරන්න. නමුත් කාල වේලාව අවසන් වෙනවා. අපි තවත් දවසක මේ පිළිබඳව ඔබ වැඩිදුර අවධානය යොමු කරව ගන්න අපි උත්සාහ කරනවා. වෛද්‍යමා මුණ ගැහෙන්න පුළුවන් ඔබට සහ දැන් මේ කාලේදී නම් දුරකථන ඇමතුමක් ලබා දීලා වුණත් උපදෙස් ලබා ගන්න පුළුවන්. 071 80 60 260 071 80 60 260 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන් කමක් ලැබෙනවා වෛද්‍යතුමා මුණ ගැහෙන 071 80 60 260 කියන දුරකථන අංකය ඔස්සේ. වෛද්‍යමනි අපි දුරකථන අංකය මතක් කරත් අපි පොදුවේ උපදෙසක් ලබා දෙමු අවසාන වශයෙන් අද කතා කරපු දේවලුත් එකතු කරගෙන දරුවන් මේ මානසික ආතතිය මුදවගන්නේ කොහොමද සහ අපි මේ පිළිබඳ සැලකිලිමත් වෙන්නේ කොහොමද කියන කාරණේ ගැන තමයි අපි කතා කරේ. ඒ නිසා අපි අවසාන වශයෙන් පොදු උපදෙසක් ලබා දෙමු මේ බලන් ඉන්න හැම කෙනාම වෙනුවෙන්. ඔව් අපේ දරුවෝ අපි ගොඩක් ආදරය කරන දරුවෝ හැබැයි දෙමව්පිය විදිහට වැඩිහිටිය විදිහට සමහර ලාවට අපි කියන්නේ නැහැ මේ ආදරය ගැන. ඒ නිසා වුන්ට දැනෙන්නෙත් නැහැ. මෙයත් වන්නට පුළුවන් මේ කාලේ එකම පරිසරයක් තුල කොටු වෙලාවක දරුවෙකුට යම් යම් අපහසුතා ඇති කරන්න. ඉතින් ඔවුන්ට පවසනවා නම් ඔබ ආදරේ බව ඔවුන්ට තියෙන ගැටලු ගැන තේරුම් ගැනීමට ඔවුන් සමග පොඩි වෙලාවක් හෝ දවසකට කතා කරන්නට ඔවුන්ගේ හැඟීම් සහබද්ධ වන්නට මොන වගේ හැඟීම්ද ඔවුන්ට තියෙන්නේ කියලා දැනගන්නට කාලයක් යොමු කරනවා නම් විනාඩි 5ක් 10ක් බොහෝ දුරට මේ ගැටලු ඇතිවන්නේ කොයි විදිහටද සහ ඔවුන් ගැන යම් විපරමකින් පසු වෙනවා නම් ඔවුන් පාවිච්චි කරන අන්තර්ජාල සම්බන්ධතා සහ ඒවා කොයි වගේද කියන විපරමකින් පසු වෙනවා නම් මම හිතනවා අපේ දෙමව්පියන්ට දරුවන්ගේ මේ තත්වයන් අඳුනා ගැනීමට ඉතාම පහසු වේවි. හොඳයි. ওই විදිහට තමයි ඒ උපදෙස් ලබා දෙන්න වෛද්‍යතුමන්. නැවතත් වෛද්‍යතුමන්ගේ දුරකථන අංකය මතක් කරන්නම්. ඔබට මේ කාල සීමාවෙදිත් යම් ගැටලුවක් එහෙම මන නැගුණොත් වෛද්‍යතුමන්ට දුරකථන ඇමතුමක් ලබා දීලා උපදෙස් ලබා ගන්න. 071 80 60 260 071 80 60 260 කියන දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න ඔබට පුළුවන් කමක් ලැබෙනවා. එහෙමනම් අද දවසේදී අපත් සමග එකතු වෙන විශේෂඥ මනෝවෛද්‍ය බුද්ධිචෛතසික වෛද්‍යතුමන්ට බෙහෙන ස්තුතිවන්ත වෙනවා. අපි තවත් දවසක යලිත් මුණ ගැහමු. ඔබට නිරෝගීමත් දවසක් ආයුබෝවන් වෛද්‍යතුමනි. ආයුබෝවන් සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.